ඔසීලා not out අපි all out තරගය වෙනස් කරපු වැරදි තීරණය බින්දුවේ ඉඳන් අද කම්බැක් එක දෙන්නේ කොහොමද කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදුව තුලින් අයිවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළවෙනි තරගෙන් අන්ත පරාජයක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද අවතීර්ණ වෙන්නේ අනිවාර්යයෙන්ම ජයගත යුතු තරගයකට. මේ තරගය පරාජයට පත් වුණොත් පල්ලේ කැලේ පැවැත්වුණු 3 වෙනි 2020 තරගයේ ඩෙඩ් රබර් තරගයක් බවට පත් වෙනවා. පෙරදක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම ඇවරේජ් පිච් එකක් තමයි ඊයේ ලැබුණේ. ඉතින් අද දවසේදීත් ඒ වගේම තනතිරුවක් ලැබෙයි කියලා විදු අපේක්ෂා කරනවා. මේ තනතිරුව තුල ලකුණු 170ක් කියන්නේ ඉතාමත්ම හොඳ සටන්කාමී ලකුණු සංඛ්‍යාවක්. මොකද පවතින කාලගුණ ස්වභාවයත් එක්ක අපි දැක්කා පෙරදක්මේදීත් අපි පෙන්වා දුන්න මේ කාරණේ අවුට්ෆීල්ඩ් එක තෙත ගතියෙන් යුක්ත වෙන්න පුළුවන්. මේ නිසා පන්දුව ගමන් කරන වේගය අඩු වෙනවා සහ මේ තත්ත්වයත් එක්ක පිච් එකත් තරමක් ස්ලෝ වෙනවා කියන කාරණේ. ඉතින් ඒක අපිට ඊයේ හොඳින්ම දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ නිසා පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට සෑහෙන 4 පහර ප්‍රමාණයක් අහිමි වෙනවා සහ පන්දු යවන කණ්ඩායමට ඒ වාසිය ලබා ගන්න පුළුවන්. ඉතින් තරගයේ අතර මැදදී වර්ෂාවෙන් බාධාවක් මතු නොවුනොත් පැහැදිලිවම පළමුවෙන් පන්දු යවන කණ්ඩායමට වැඩි වාසියක් තිබෙනවා මේ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක. අද දිනේ පුරා විටින් විට වැසි ඇද වැටෙන්නට පුළුවන් බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. සවස් කාලයේදී විශේෂයෙන්ම හවස 4ත් 6ත් අතර කාලය තුලදී තරමක් තද වර්ෂාවක් ඇද වැටෙන්නට පුළුවන් කියලා කාලගුණ වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව නෙවෙයි ඊයේ පිටිය තුල කාලගුණේ හැසිරුණේ සහ පසුගිය දින කිහිපෙම මෙහි අපි වෙනස්කම් දැක්කා. මොකද ඊයේ දිනය තුල ඉතාමත්ම තද වර්ෂාවන් කිහිපයක් අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සටහන් වෙලා තිබුණා. නමුත් අපිට ඊයේ තරගය කිසිදු පන්දුවාර අඩු කිරීමකින් තොරව ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණා. ඉතින් අපි අපේක්ෂා කරනවා අද දවසේදීත් කාලගුණයෙන් ඒ ආකාරයෙන්ම සහයෝගය ලැබෙයි කියලා. කෙතරම් ක්‍රීඩා කරපු තරඟ 27ක් අතරින් 21 වන තරඟය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත් වුණේ. ඕස්ට්‍රේලියාවත් සමග ක්‍රීඩා කරපු තරඟ දෙකම මේ ක්‍රීඩාංගණය තුල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. පළමු තරගයේ පෙරදැක්මේදී අපි කතා කළා කාසිය වාසිය දිනන කණ්ඩායම පළමුවෙන් පන්දු යවයි කියලා. ඉතින් අද දවසේදීත් ඒ තීරණය ඒ ආකාරයෙන්ම වෙයි කියලා තමයි විදු අපේක්ෂා කරන්නේ. මොකද ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු යවලා වුන් තරගයේ ජයග්‍රහණය කළා. ඉතින් ඔවුන්ට අවශ්‍ය නැහැ වෙනසක් සිදු කරන්න. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනසක් සිදු කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේත් කාසිය වාසිය දිනා ගත්තා නම් පළමුවෙන් පන්දුවට පහර දීම ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා දෙන්න තමයි සූදානමින් හිටියේ. ඉතින් මේ නිසා අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය දිනාගත්තොත් පළමුවෙන් පන්දු යවයි කියලා විදු අපේක්ෂා කරනවා. විදු හිතනවා කණ්ඩායම් දෙකම වෙනසකින් තොරව තරගයට අවතීර්ණ වෙයි කියලා. මොකද ඕස්ට්‍රේලියා කණ්ඩායමට විනිං කම්බිනේෂන් එක වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් කරනවා නම් එකම වෙනසක් පමණයි කේන් රිචඩ්සන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් තරගයට අවතීර්ණ කරගන්නට ඉඩ කඩ තිබෙනවා. ඇතැම් විට දඟපන්දු යවන්නෙක් වෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් ඔවුන් ඊයේ තරගයේ ජයග්‍රහණය කරපු නිසා වෙනසකින් තොරව ගිහිල්ලා අවසන් තරගයේදී යම් වෙනස්කමක් සිදු කරයි කියලයි විදු අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් වෙනසකින් තොරව අද තරගයට ක්‍රීඩා කරයි කියලා විදු හිතනවා. මොකද පන්දු යවන්නන්ට කරන්න තරම් කාර්යභාරයක් ඊයේ ඉතිරි වෙලා තිබුණේ නැහැ. පිතිකරණේ මුල් පිතිකරුවන් තිදෙනා ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දුන්නා. මැද පෙළ තමයි අසාර්ථකත්වය සිදු වුණේ. ඉතින් ඒ නිසා මේ තරගයත් ඒ ආකාරයෙන්ම ක්‍රීඩා කරයි කියලයි විදු අපේක්ෂා කරන්නේ. පළවෙනි තරගය සඳහා පෙරදැක්මේදී විදු සඳහන් කරපු කණ්ඩායම් දෙකම තමයි ක්‍රීඩා කළේ. ඒ වගේම අපේ පිතිකරණ සැලැස්මත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. එහෙනම් කොහෙදද අපිට මේ තරගය වැරදුනේ? මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බැටින් ප්ලෑන් එක ගැන දීර්ඝ වශයෙන් කතා කරපු අපි පසුගිය එපිසෝඩ් වලදී විදු පෙන්වා දීපු කාරණයක් තමයි මේ සිටුේෂන් එකට අනුව අපි බැටින් ඕඩර් එක වෙනස් කරන එක. යට ඉන්න කෙනෙක්ට ප්‍රොමෝෂන් එකක් දෙන එක. ඒ වගේම මිඩල් ඕඩර් එකේ ඉන්න විකට් එක තියාගෙන ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් ටිකක් යටට දාන එක. මේ වගේ දේවල් පිළිබඳව අපි මේ වීඩියෝ සීරීස් ඇතුලේ කතා කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි අඩුවෙන්ම දකින දෙයක් තමයි මෙන්න මේ අවස්ථානුකූල අනුවර්තනය. මේ විදිහට පිතිකරන ලැයිස්තුව අනුවර්තනය කරන්නේ නැතිව
අපිට ජාත්‍යන්තර තලයේදී තරඟකාරී රටාවකදී අභියෝගයක් එල්ල කරන එක එතරම් පහසු වෙන්නේ නැහැ මේ ගතානුගතික විදිහට අපි ක්‍රීඩා කරලා. ඊයේ තරඟය පිළිබඳව අපි මේක වඩාත් සවිස්තරාත්මකව කතා කළොත් පන්දු වාර 11යි පන්දු 5ක් ගත වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100යි එක කඩුල්ලක් විතරයි බිඳ වැටලා තිබුණේ. ඉතාමත්ම හොඳ තත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට පැහැදිලිව ලකුණු 180 සීමාව ඉක්මවා යන්නට හැකියාවක් තිබුණු තත්වයක්. නමුත් ඊට පන්දු 13කට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 103යි කඩුළු 5යි. ලකුණු දෙකක් තුල කඩුළු 4ක් බිඳ වැටලා තියෙනවා. ඉතින් එතනින් එහාට ඒ බිඳ වැටුණු ඉනිම ගොඩනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. අපි බැලුවොත් 12 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී තමයි පැතුම් නිශ්ශංක දැවී යන්නේ මිචෙල් ස්ටාර්ක් දාපු යෝක පන්දුවකින්. ඊට පස්සේ මේ වෙනකොට පන්දු වාර 12ක් ගත වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100යි කඩලු 2යි. එහෙමනම් තවත් ඉතිරි වෙලා තියෙන්නේ පන්දු 48ක් විතරයි. අපේ කණ්ඩායමේ පව හිටර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. බානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න. එතකොට අපි දකිනවා මෙතනදී අපිට කණ්ඩායමට අවශ්‍ය වෙන්නේ මොකද්ද? පන්දු වාර 12කදී ලකුණු 100ක් කියන්නේ ඉතාමත්ම හොඳ රන් රේට් එකක් තියාගෙන මේ වෙද්දී ඒ ඉනිම ස්ටේබල් වෙලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට ඕනේ වෙන්නේ මේ පන්දු යවන්නන්ට ප්‍රෙෂර් එකක් එල්ල කරන්න වේගයෙන් ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක් තමයි පිටියට පැමිණිය යුත්තේ. ඉතින් ඒකට හොඳම කෙනා විදිහට විදූ දකින්නේ බානුක රාජපක්ෂ. නමුත් පිටියට එන්නේ කුසල් මෙන්ඩිස්. ඉතින් මෙතනදී බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන්නේ කුසල් මෙන්ඩිස්ට. ඔහු තමයි පෙරහැර පටන් ගත්තේ. ඔහු මේ මැච් එක කෑවා කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. හැබැයි ඔබට මතකද පෙරදැක්මේදී විදූ සඳහන් කරපු මෙන්න මේ කාරණේ. මේ පිතිකරණ පෙළ ගැස්මට විදූ එතරම්ම කැමති නැහැ. මොකද මේ පිතිකරණ පෙළ ගැස්ම මුල් පෙළ පිතිකරුවන් වැඩි, මැද පෙළ පිතිකරුවන් අඩු පිතිකරණ පෙළ ගැස්මක් විදිහට තමයි විදූ දකින්නේ. ඉතින් මෙතනදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට සිද්ධ වෙනවා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨත්වයේ මත ක්‍රීඩකයන්ට සිදු වෙනවා තමන්ගේ අත උස්සලා තමන්ට වඩාත් හුරු එහෙම නැත්නම් තමන් වඩාත් හොඳට කරලා තියෙන ස්ථානයෙන් එළියට ඇවිල්ලා වෙනත් රෝල් එකක වගකීම බාර ගන්නට ඔවුන්ට සිදු වෙනවා. ඉතින් මේ ගැන අපි 360 overview එකේදී වැඩි වශයෙන් කතා කරනවා. කුසල් මෙන්ඩිස් හොඳටම කරලා තියෙන තැන තමයි ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ ඔහුගේ අර්ධශතක සියල්ල වාර්තා වෙලා තියෙන්නේ එතන. ඒ වගේම ඔහු පීඩනයකින් තොරව පන්දුවට පහර දෙන ස්ථානයේ එතන. නමුත් මේ සංචිතයේ විදිහට මේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් අනුව කුසල් මෙන්ඩිස්ට සිදු වෙනවා මැද පෙළට ඇවිල්ලා තමන් වෙනත් රෝල් එකක් තමන් හොඳටම කරපු රෝල් එකකින් එළියට ගිහිල්ලා වෙනත් රෝල් එකක් සඳහා කරන්න කණ්ඩායමේ අවශ්‍යතාවය වෙනුවෙන්. කුසල් මෙන්ඩිස්ගේ රෝල් එක මොකද්ද? ඔහු අංක 4 ස්ථානයේ තමයි පන්දුවට පහර දෙන්නේ. යම් හේකින් මුලින් කඩුල්ලක් දෙකක් ඉක්මනින් බිඳ වැටුනොත් ඔහුට සිද්ධ වෙනවා පන්දු වාර 5ක් 6ක් ගත වෙද්දී පිටිය මැද්දට එන්න. එහෙමනම් එතකොට ඔහුගේ රෝල් එක වෙන්නේ පන්දු වාර 12ක් 13ක් නැත්නම් 14ක් වෙනකල් මේ ඉනිමේ විකට් වැටෙන්න නොදී රන් රේට් එක සාමාන්‍ය අගයක පවත්වාගෙන යාම. ඉතින් එතනින් එහාට ඉන්න පවර් හිටර්ස්ලට ඊට පස්සේ ලකුණු වේගය වැඩි කිරීමේ වගකීම බාර ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ බැටින් ප්ලෑන් එක. එහෙමනම් රන් රේට් එක හොඳටම තියෙන මොහොතක කඩුළු අතේ තියෙන මොහොතක ඇයි කුසල් මෙන්ඩිස් පිටියට එන්නේ? එතන එන්න ඕනේ පවර් හිටර් කෙනෙක්. ඒ අවස්ථාවේදී බානුක රාජපක්ෂ තමයි විදූ දකින හොඳම ක්‍රීඩකයා. එහෙම නැත්නම් දසුන් ශානකට වුණත් මේ වෙලාවේදී පිටියට එන්න හැකියාව තිබුණා. මොකද ඔහු අනිත් පැත්තෙන් චරිත අසලංක හොඳින් පන්දුවට පහර දෙමින් හිටියා. දසුන්ට පුළුවන් පන්දු 10ක් 12ක් අරගෙන ස්ටේබල් වෙලා වේගයෙන් පන්දුවට පහර දෙන්න. ඉතින් ඔහුගේ සහ බානුකගේ ප්‍රහාරාත්මක වේගය කුසල් මෙන්ඩිස් මේ මැද පන්දු වාරවලදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගයත් එක්ක සසඳපුවාම ඉතාමත්ම ලොකු පරතරයක් තියෙනවා. මේ නිසා විදෝ දකින කාරණය තමයි මේ වෙලාවේ බානුක ඇවිල්ලා වේගෙන් ලකුණු රැස් කළ යුතුව තිබුණා. ඉතින් ඊට පස්සේ ඔබ කියන්න පුළුවන් ඉතින් බානුක ඊට පස්සේ ආව කෝ ගැහුවද කියලා. විකට් දෙකක් එක ළඟ වැටුණාට පස්සේ ලොකු ප්‍රෙෂර් එකක් එන පිතිකරුවාට එනවා. එතකොට ඔහුට සිද්ධ වෙනවා ටිකක් තමන්ගේ විකට් එක ගැන මීට වඩා කල්පනා කරන්න. ඉතින් මේක තමයි උනේ කියලා විදූ දකින්නේ. ඊට පස්සේ අපි මෙතනදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හැස්රීම බැලුවොත් ඕස්ට්‍රේලියාව මිචෙල් ස්ටාර්ක් දාලා 12 වෙනි පන්දු වාරයේදී ඔවුන්ට අවශ්‍ය කරන කඩුල්ල පැතුම් නිශ්ශංකගේ කඩුල්ල ගන්නවා. ඊට පස්සේ දකුණත් වමත් දෙන්නෙක් තමයි ඉන්නේ චරිත අසලංක සහ කුසල් මෙන්ඩිස්. අලුතෙන් එන ක්‍රීඩකයාට දකුණත් පිතිකරුවාට ඔවුන් ප්‍රෙෂර් එක බිල්ඩ් කරනවා. ඇෂ්ටන් නේගා ඔවුන්ගේ වමත් පන්දු යවන්න දාලා. කුසල් මෙන්ඩිස් පළවෙනි පන්දු 4 ඇතුළේදී එක ලකුණක් විතරයි ගන්නේ. ඉතින් මෙතනින් එහාට ලකුණු වේගය වැඩි කිරීම තමයි කළ යුත්තේ. කුසල් මෙන්ඩිස් ඒක දන්නවා. පන්දු 4ෙදිම ඔහුට එක ලකුණක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා ඔහු උත්සාහ කරනවා ජොෂ් හැසල්වුඩ්ට එරෙහිව වේගයෙන් ලකුණු ලබා ගන්න. එතනදී ඒරන් ෆින්ච් තමන්ගේ හොඳම ඉකොනොමිකල් බෝලර් ඒ වෙලාවේදී ගේනවා මේ ප්‍රෙෂර් එක තව දුරටත් වැඩි කරන්න. ඉතින් අපි බැලුවොත් ඔහු
කඩලු 3ක් ලබා ගන්නවා මේ පන්දුවාරේ. හැබැයි මේ පන්දු තුනම කඩලු ලබා ගැනීම සඳහා යොමු කරපු පන්දු නෙමෙයි. ඔහු ලකුණු වේගය අඩු කරගන්න, ප්‍රෙෂර් එක බිල්ඩ් කරන්න යොමු කරපු පන්දු. පිතිකරුවන්ගේ වරද නිසා තමයි ඔහුට කඩලු 3ක් ලැබිලා තරඟයේ වීරයා බවට ඔහුව පත් කළේ. හේසල්වුඩ්ගේ පන්දුවේම අපි බැලුවොත් ඔහු කිසි විටකත් ලෙග් සයිඩ් එකෙන් පන්දුවට පහර දෙන්න වමත් පිතිකරුවට හෝ දකුණත් පිතිකරුවට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඔහු මිඩල් එකේ සහ ඕෆ් එකේ තමයි හැම වෙලාවෙම පන්දුව පිච් කළේ. ඒ අතරින් බොහොමයක් පන්දු ගුඩ් ලෙන්ත් එකේ පිච් කරපු පන්දු ගොඩක් අපි දැක්කා බැක් ඔෆ් ද ලෙන්ත් ඔහු පන්දු යවපු ආකාරය. ඉතින් කුසල් මෙන්ඩිස්ටත් යොමු වෙන්නේ ඒ විදිහට ඔෆ් ස්ටම්ප් එක පැත්තෙන් කඩුල්ල තුලට හරියට ඔෆ් ස්ටම්ප් එක කෙලින් එන පන්දුවකට තමයි මෙන්ඩිස් පන්දුවට පහර දෙන්නේ. හැබැයි ඔහු එල්ල කරපු පහරදී ඔහුට බැටින් රූම් එකක් තිබුණේ නැහැ. පිත්ත ගෙනියන්න ලොකු ඉඩක් තිබුණේ නැහැ. ඔහුට ඒකට ඒ පන්දුවට වේගෙන් පහරක් එල්ල කරන්න අත්‍යවශ්‍යම වුණා නම් ඔහුට තිබුණා බැක් ඇන්ඩ් ක්‍රොස් ගිහිල්ලා මිඩ් විකට් පැත්තෙන් ඩීප් මිඩ් විකට් පැත්තෙන් පහරක් එල්ල කරන්න. එහෙම නැත්නම් Tamanගේ ඉදිරි පාදය පොඩ්ඩක් පස්සට අරගෙන ඇවිල්ලා ලෝන් ඕන් පැත්තෙන් ඔහුට පහරක් එල්ල කරන්න තිබුණා. ඉතින් මේ පන්දුව ලොකු ඉපිලීමක් තිබිච්ච පන්දුවකුත් නෙවෙයි. මේ නිසා ප්‍රතිඵලය බවට පත් උනේ පිත්තේ ඉහළ අග්‍රයේ වැදිච්ච පන්දුව උඩ පන්දුවක් බවට පත්වීම. ඊට පස්සේ බානුක රාජපක්ෂට ඔහු පන්දුව යවපු විදිහ බැලුවොත් ඔහුගේ ඇඟ හරහා තමයි පන්දුව යොමු කළේ. ඒත් ඔහු පන්දුව පතිත කළේ මිඩල් ස්ටම්ප් එකේ. එහෙමත් නැත්නම් ඔෆ් ස්ටම්ප් එකේ තමයි පන්දුව පතිත කළේ. මොකද ඔෆ් ස්ටම්ප් එකේ පන්දුව පතිත වෙලා ඔහුගේ ඇඟෙන් ඉවතට යනකොට ඔහු අවදානමක් අරගෙන ආයාසයකින් තමයි පහරක් එල්ල කළ යුතු උනේ පිට ඉන්න පැත්තට. පිට ඉන්න පැත්තෙන් පන්දු රකින්න රඳවලා තිබුණේ. ඒ වගේම මිඩල් ස්ටම්ප් එකේ පන්දු යවනකොටත් ඔහු කඩුලෙන් ඉවතට යන්න තමයි පන්දු යවුවේ. ඉතින් බානුක රාජපක්ෂ පිත්ත යන්තම් දාන්න ගිහිල්ලා තමයි එය උඩ පන්දුවක් බවට පත් වුණේ. ඊළඟට දසුන් ශානකටත් විකට් ටු විකට් තමයි පන්දු යවුවේ. දසුන් ක්‍රොස් ෂොට් එකක් ගහන්න ගිහලා කෙලින්ම විකට්ටුව කෙලින් එන පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුණා. ඉතින් මේ අවස්ථාවේදී හැසල්වුඩ් කඩුළු ලබා ගැනීම නෙවෙයි ඔහුගේ ඉලක්කය විදූ දකින විදිහට පිතිකරුවන් කරපු වැරදි නිසා ඔවුන් අනවශ්‍ය පීඩනයක් මෙතන නිර්මාණය කරගත්ත නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 3ක් මේ පන්දුවාරය තුළ දැවී ගිහලා තරගය සම්පූර්ණයෙන් කන පිට පෙරළුනේ. මේ නිසා තරගයට කලින් ටීම් එක මේ ඇනලයිස් එක කරද්දී මොන සිටුේෂන් වල මොන විදිහට කණ්ඩායම පිතිකරන ලැයිස්තු අනුවර්තනය විය යුතුද මේ දේවල් පිළිබඳව පූර්ව සැලසුමක් තියෙන්න ඕනේ. මොකද මේ කාලේ රිටයර්ඩ් අවුට් වෙන එක ගැන පවා ක්‍රීඩකයන් කණ්ඩායම් සැලසුම් කරලා තමයි පන්දුවට පහර දෙන්නේ තරගයකට අවතීර්ණ වෙන්නේ. ඉතින් ඒ වගේ යුගයකදී අපි තාමත් අපේ බැටිං ඕඩර් එක වෙනස් කරන්නවත් හිතන්නේ නැත්නම් අපිට තරඟකාරී රටාව ඇතුළේ අන්තර්ජාතික රටාව ඇතුළේ අභියෝගාත්මක කණ්ඩායමක් බවට පත් වෙන්න තියෙන්නේ. අඩු ඉඩක් මේ හනමිටියේ මෙල්ලිලා හිටියොත් අපිට හැමදාමත් මෙතනම තමයි ඉන්න වෙන්නේ. මොකද අපි තරඟ පරදින්නේ දක්ෂතාවයේ අඩුවක් නිසා නෙමෙයි, මේ දක්ෂතාවය හරියට මැනේජ් කරන්නේ නැතිවීම නිසා කියලයි විදු හැමදාමත්ම පෙන්වා දෙන්නේ. ඒක අදත් හේතු සාධක සහිතව ඔබට පෙන්වා දෙන්න හැකියාව තියෙනවා. දැන් චරිත අසලංකගේ දැවියාම ගත්තොත් මේක මේ වෙලාවේදී වනිදුගේ ඉතාමත්ම වැරදි කෝල් එකක්, රෝන් කෝල් එකක්. ඒ වෙලාවේ අපේ කඩුළු 5ක් බිඳ වැටලා තිබුණේ. චරිත් ඉතාමත්ම අවශ්‍ය ක්‍රීඩකයා, ඔහු කඩුල්ලේ රැඳී සිටිය යුතුම ක්‍රීඩකයා. ඉතින් කඩුළු රකින්නාගේ අතට පන්දුව ගිය වෙලාවක අපි දන්නවා චරිත් පළවෙනි ලකුණ ඉතාමත්ම වේගෙන් ලබා ගන්න ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහුට පන්දුවට පහර දීලා එහා පැත්තට යන්න තරම් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ නිසා ඒක අනවශ්‍ය රිස්ක් එකක් ලබා ගැනීමක්. එතනදී චරිත අසලංක වුණත් ඊට වඩා කල්පනා කළ යුතුව තිබුණා. ඔහුගේ කඩුල්ලද වැඩිපුර වටින්නේ වනිදුගේ කඩුල්ලද කියන කාරණය. මෙතනදී විදු දකින දේ තමයි චරිත් ටීම් ප්ලේයර් කෙනෙක්. ඔහු ඕන සැක්‍රිෆයිස් එකක්, ඕන කැපකිරීමක් කරන්න සූදානම් ක්‍රීඩකයෙක්. මේ නිසා ඔහු දෙවරක් නොහිතා එවලේ කඩුල්ලක් බිඳ නොවැටීමේ අරමුණෙන් එහා පැත්තට යන්න උත්සාහ කළා. නමුත් ඉතින් මේ වගේ මොහොතක කාගේ කඩුල්ලද වැඩි වටින්නේ කියන එක පිළිබඳව ක්‍රීඩකයන් දෙන්නම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියන එකයි විදු නම් දකින්නේ. ඒ වගේම අද ඔහුට එරෙහිව ඩීප් ස්ක්වයර් ලෙග් සහ ඩීප් මිඩ් විකට් පොඩ්ඩක් මිඩ් ඔන් පැත්තට වෙන්න පන්දු රකින්නන් දෙන්නෙක් දාලා මිඩල් ස්ටම්ප් එක කෙලින් පිච් කරලා විකට් එකෙන් එළියට පොඩි බවුන්ස් එකක් එක්ක පන්දු යවන්න ඉඩකඩ තියෙනවා. බොහෝ විට මැක්ස්වෙල් වෙන්න පුළුවන් මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් හේසල්වුඩ්. මේ නිසා චරිත් අද කල්පනාකාරී විය යුතුයි Tamanගේ ස්ලොග් ස්වීප් එක ගැන. දැන් ඊයේ තරගයේ ප්‍රතිඵලය නිසා අද ටීම් එක වෙනස් වෙන්න ඕනේද? විදුගේ පිළිතුර නම් නැහැ කියන එක. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම බවට පත් වෙන්නේ එක පැත්තකින් කඩළු වැටෙනවා නම් පැතුම් නිස්සංක ඒකාන්තයක රැඳිලා පන්දු 50ක් 60ක් ඉඳලා අවම වශයෙන් ලකුණු 80ක් බෝඩ් එකට දාලා දෙන එක. එහෙම නැත්නම් එක පැත්තකින් විකට් යන්නේ නැත්නම් පන්දුවාර 10ක් විතර ගත වුණාට පස්සේ ඔහු ලකුණු වේගය වැඩි කරමින් පන්දුවට පහර දෙන එක තමයි අපේ සැලසුම බවට පත් වෙන්නේ. එතකොට එතනින් එහාට පන්දුවාර 14ක් විතර ගත වුණාට පස්සේ
අපේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ට ලකුණු වේගය වැඩි කිරීමේ කාර්යභාරය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊයේ ධනුෂ් ගුණතිලක ඉතාමත්ම හොඳින් Tamanගේ රෝල් එක කළා. පැතුම්ට ඔහුගේ ඉනිම ගොඩනගන්නට අවශ්‍ය ඉඩකඩ දීලා ඔහු ලකුණු වේගය වැඩි කිරීමේ කාර්යභාරය බාර අරගෙන තිබුණා. ඒ වගේම චරිත් අසලංක අංක 3 පිතිකරුවා විදිහට ආවට පස්සේ ඔහු ඉතාමත්ම හොඳින් ඒ වැඩේ කළා. ඉතින් පවර් ප්ලේ එකෙන් පස්සේ මේ ලකුණු වේගය පවත්වාගෙන යාමේ වගකීම සහ කඩළු ආරක්ෂා කරගෙන පන්දුවට පහර දීම තමයි මේ පළවෙනි පිතිකරුවන් තිදෙනාගේ වගකීම බවට පත් වෙන්නේ. ඉතින් ඊයේ දිනය තුල ඒක ඉතාමත්ම සාර්ථකව සිදු වුණා. එතනින් එහාට අපේ බැටින් ප්ලෑන් එකේ පොසිෂන්ස් වෙනස් කරන්න බැරි වෙච්ච නිසා අවස්ථානුකූලව මේක වෙනස් නොකළ නිසා තමයි අපි පරාජයට පත් වෙන්නට හේතු වුණේ. ඉතින් ඒ නිසා මේ බැටින් ඕඩර් එක වෙනස් කළ යුතු නැහැ කියලයි විදූ දකින්නේ. ඒ වගේම සමහරු සඳහන් කරන කාරණයක් තමයි චරිත් අංක 5 ගහලා බානුක අංක 3 ක්‍රීඩා කළ යුතුයි කියලා. හැබැයි අපිට චරිත් අංක 3 ක්‍රීඩා කරන එකේ වැදගත්කම තේරෙන්නේ ඉක්මනින් කඩුල්ලක් පළවෙනි පන්දු වාර දෙක ඇතුලේ විකට් එකක් ගියොත් චරිත් අසලංක පිටියට පැමිණීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද බානුක නිතරම වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. එතකොට ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන්න ගිහිල්ලා හදිසියෙවත් ඔහුගේ කඩුල්ලත් බිඳ වැටුනොත් එතනදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තට ලොකු පීඩනයක් එල්ල වෙනවා. ඉතින් චරිත් අංක 3 ස්ථානයේ ඉතා හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා පහුගිය තරඟ ගත්තාම. මේ නිසා ඔහු ඉතාම හොඳින් ඒ අවස්ථාවට උචිත විදිහට Tamanගේ ඉනිම කළමනාකරණය කරගන්න සමත් වෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා විදූ හිතනවා මේ බැටිං ඕඩර් එකේවත් මේ ටීම් එකේවත් වෙනසක් සිදු කළ යුතු නැහැ කියලා. ඊළඟට අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඩේවිඩ් වෝනර්. ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරපු අවසන් ඉනිම පහේදීම අර්ධ ශතක වාර්තා කරලා තියෙනවා. එක් ශතකයක් වාර්තා කරලා තියෙනවා. ඔහුගේ 20 දිවියේ එකම ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු මේ ඉනිම පහෙන් 4කදීම නොදැවි ඉනිම අවසන් වනතුරු ක්‍රීඩා කරලා තියෙනවා. මේ ඉනිම පහ තුලදී ලකුණු 352ක් ලබාගෙන තියෙනවා. 70.4ක සාමාන්‍යයක් ඔහු රඳවාගෙන තමයි පන්දුවට පහර දීලා තියෙන්නේ. ඉතින් ඩේවිඩ් වෝනර්ව දවා ගන්නට තියෙන හොඳම විදිහ විදූ දකින්නේ ඔහුගේ කඩුල්ල තුලට පන්දු යැවීම. ප්‍රධාන වශයෙන්ම මේක ඉලක්ක කරගත්තොත් ඔහුව කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් එහෙම නැත්නම් LBW වීමෙන් දවා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් විදූ දකින්නේ රවුන්ඩ් ද විකට් ඇවිල්ලා මිඩල් එකේ එහෙම නැත්නම් ඕෆ් එකේ පන්දුව පිච් කරලා විකට් එක තුලට පන්දු යැවීමෙන් ඔහුව දවා ගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි ඔහුගේ ලොකුම දුර්වලතාවයේ විදිහට විදූ දකින්නේ. මෙතනදී මේ කාරණය දුෂ්මන්ත චමීරට ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන්. ඔහුගේ වේගයත් එක්ක ඔහුට වේගයේ සිදු කරන අඩු වැඩිවීම මගින් ඩේවිඩ් වෝනර්ව දවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි මහේෂ් තීක්ෂණටත් මේ වැඩේ කරන්න පුළුවන් ඔහුගේ ක්වික් බෝල් එකෙන්. එතකොට මේ විදිහට පන්දු යවනකොට අවම වශයෙන් එක ස්ලිප් ක්‍රීඩකෙක් වඩාත් හොඳ ස්ලිප් ක්‍රීඩකෙන් දෙදෙනෙක් රඳවා ගන්න පුළුවන් නම් මේ විදිහට මීට අමතරව ලෝන් ඕෆ් පැත්තෙන් සහ ඩීප් මිඩ් විකට් මේක ටිකක් වයිඩ් මිඩෝන් කලාපයෙන් පන්දු රකින්නන් දෙදෙනෙක් රැඳවිය යුතුයි උඩ පන්දු ලබා ගැනීම සඳහා. ශ්‍රී ලංකාව තුළදී ලබාගත් විශාලතම පරාජය තමයි ඊයේ අත්විඳේ. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ කඩුළු 10කින්. ඒ වගේම ඕස්ට්‍රේලියාවට පන්දු 36ක් ඉතිරි වෙලා තිබුණා. මීට කලින් ලබාගත් විශාලතම පරාජය දකුණු අප්‍රිකාව හමුවේ ඔවුන් කඩුළු 10කින් ජයග්‍රහණය කළා පන්දු 31ක් ඉතිරිව තිබියදී. ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහිව පිට ඉනිම පහකදී අර්ධශතක 5ක් ලකුණු 50ට වැඩියෙන් අවස්ථා 5කදී වාර්තා කරලා තියෙනවා. එකම ප්‍රතිවාදියෙකුට එරෙහිව පිට ඉනිම පහකදී ලකුණු 50ට වැඩියෙන් වාර්තා කරපු ලෝකයේ එකම පිතිකරුවා විදිහට ඩේවිඩ් වෝනර් ඉතිහාසගත වුණා. මේ තරගයේ ආරම්භයේදී Tamanගේ කඩයිම් වලට ආසන්නයෙන් හිටපු ක්‍රීඩකයන් කිසිවෙකුට ඒ කඩයිමට තවදුරටත් එක ලකුණකින් එහෙම නැත්නම් එක කඩුල්ලකින් හෝ ආසන්න වෙන්න ඊයේ දිනය තුල නොහැකි වීම විශේෂත්වයක් බවට පත් වෙනවා. මේ අනුව දසුන් ශානකට එක් දින ලකුණු 10 සම්පූර්ණ කරපු 8 වෙනි ශ්‍රී ලාංකිකයා බවට පත් වෙන්න තවත් ලකුණු 53ක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ කඩයිමට වේගයෙන්ම ළඟා වුණේ කුසල් ජනිත්. ඔහු ඉනිම 34ක් තුලදී තමයි ලකුණු 16 සීමාව පසු කරලා ගියේ. ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් තවත් ලකුණු 18ක් පසුපසින් ඉන්නවා. ඔහුගේ 20 ලකුණු 2000 සම්පූර්ණ කිරීම සඳහා ඇස්ටන් ඒගා කඩලු 46ක් ලබාගෙන තවත් කඩලු 4ක් පසුපසින් ඉන්නවා. ඔහුගේ 20 අන්තර්ජාතික කඩලු 50 සම්පූර්ණ කරන්න දුෂ්මන්ත චමීර කඩලු 47ක් දවාගෙන 20 කඩලු 50 සම්පූර්ණ කරන්න සහ 20 කඩලු 50 සම්පූර්ණ කරපු පස්වෙනි ශ්‍රී ලාංකිකයා වෙන්න කඩලු 3ක් පසුපසින් ඉන්නවා. වනිදු හසරංග කඩලු 10ක් පසුපසින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ දෙවන ඉහළම 20 අන්තර්ජාතික කඩලු ලාභියා බවට පත් වෙනවා.
අද එපිසෝඩ් එක අවසන් කරන්න කලින් තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. ඉතින් බොහෝ දෙනෙක් සඳහන් කරනවා මේ පන්දු යවන්නන් ඊයේ කිසිම දෙයක් කළේ නැහැ. ඔවුන්ට විකට් ගන්න බැරි වුණා. මේක විකට් 10කින් ඕස්ට්‍රේලියාව දිනුවා කියලා. හැබැයි මෙතනදී පන්දු යවන්නන්ට වරදක් කියන්න බෑ. මොකද ලකුණු 128ක් බෝඩ් එකට දැම්මට පස්සේ පන්දු යවන්නන්ට මේ වගේ තනතිරුවක කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද ඕස්ට්‍රේලියා කණ්ඩායමට කිසිම පීඩනයක් නැහැ. ලකුණු 6ක් විතරයි ලබා ගන්න ඕනේ පන්දු වාරයකට. ඒ නිසා ඔවුන්ට ඉතාමත්ම නිදහසේ පන්දුවට පහර දීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී පන්දු යවන්නට ලොකු පීඩනයක් තියෙනවා. කොහොම හරි මේ විකට් එක ගන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට විවිධ දේවල් අත්හදා බලන්නට සිදු වෙනවා. ඉවසීමෙන් ඉන්න තරම් කාලයක් නැති නිසා. ඉතින් මේක තුල පිටිකරුවන්ට කිසිම පීඩනයක් නැහැ. පන්දු යවන්නට විතරයි පීඩනය තියෙන්නේ. මේ වගේ තත්ත්වය තුල බොහෝ දුරට කඩලු ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි දැවී යන්නේ. ඉතින් අපි බලමු අද දවසේදී මොකද්ද වෙන්නේ කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම අපි හැමදාම සඳහන් කරන්න වගේ දක්ෂතාවය කළමනාකරණය කරගත්තොත් හොඳම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට. ඉතින් ඊයේ වෙච්ච අඩුපාඩු නිසා අපේ කොල්ලෝ ටික තවත් ශක්තිමත් වෙනවා. අපි දන්නවා එක තරගයක් හොඳටම පෙරදුනාට පස්සේ අපේ ක්‍රීඩකයෝ වඩාත් ශක්තිමත්ව නැගී ඉන්නවා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ කොල්ලෝ ටික මේ තරගයේ ජයග්‍රහණය කරලා මේ තරගාවලිය තවදුරටත් සජීවීව තියාගැනීවි පල්ලේ කැලේ තරගය තීරණාත්මක තරගයක් බවට පත් කරයි කියලා. ඉතින් අපි අපේ කොල්ලන්ට සුබ පැතුම් එකතු කරනවා හරියට Tamanගේ දක්ෂතා අතරට උපරිමයෙන් ඇවිල්ලා මේ තරගය ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙන්න කියලා. එහෙමනම් රාත්‍රී 7ට අපි තරගයත් එක්ක එකතු වෙමු. තරගයෙන් පස්සේ හෙට උදේට තරගයේ පසුදැක්මත් එක්ක වැඩි දුර තොරතුරු කතා කරමු. ඉතින් ජයග්‍රාහී පසුදැක්මකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේදී ඔබෙන් සමුගන්නවා. ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න. ඒ වගේම විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න පුළුවන් bell icon එක tap කරලා තිබුණොත්. ඒ වගේම ක්‍රික් vlog YouTube channel එක subscribe කරන්න. ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු එසැනින් ඔබ වෙතට අරන් ඉන්න විදු සූදානමින් ඉන්නවා. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.